අදත් ඔයාලා හැමෝම ආයිබෝවන් කියලා පිළිගන්නවා ට්‍රිකල් කුප්පිය YouTube channel එකට. ඉතින් ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට පුළුවන් අපි වීඩියෝ එකක් upload කරපු ගමන්ම notification එකක් ඔයාලගේ phone එකට ගෙන්න ගන්න. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ amplitude modulation ගැන. amplitude modulation කියන්නේ modulating signal එකේ instantaneous values වලට අනුව carrier signal එකේ amplitude එක වෙනස් කරන එක. එතකොට අපි මේ වීඩියෝ එකෙන් amplitude modulation ගැන ගොඩක් ගැඹුරට කතා කරනවා. ඒ වගේම mathematical expression උත් මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ රූප සටහන් තුන බැලුවම ඉස්සෙල්ලාම රූප සටහනේ තියෙන්නේ time එකත් එක්ක වෙනස් වෙන modulating signal එකක්. ඒකෙදි modulating signal එකේ amplitude එක තමයි මේ AM කියලා ලකුණු කරලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි එකේ තියෙන්නේ carrier signal එක. ඒකෙදි amplitude එක AC කියලා ලකුණු කරලා තියෙනවා. ඒ carrier signal එකේ amplitude එක. ඊට පස්සේ අපි දන්නවා මේ දෙක එකතු කරලා තමයි ඒ කියන්නේ modulating signal එක සහ carrier signal එක එකතු කරලා තමයි modulated signal එක හදන්නේ. එතකොට modulated signal එකේ හැඩය තමයි මෙන්න මේ තියෙන හැඩය. ඒකෙදි මේ කොළ පාටින් ලකුණු කරලා තියෙන්නේ අපි ගන්න imaginary line එකක්. ඒ කියන්නේ මේක ඇත්තටම මෙහෙම line එකක් නෑ. මේක අපි මේ ගණන් හදන්න සහ මේ modulating කියන ටෙක්නික් එක තේරුම් ගන්න අපි ඇඳගන්න ඉරක්. ඒකට අපි කියන විශේෂ නම තමයි envelope කියලා. එතකොට මේ නිල් පාටින් තියෙන ටික තමයි ඇත්තටම modulated signal එකේ අන්තර්ගතය වෙන්නේ. එතකොට මේ modulated signal එකට තියෙනවා maximum amplitude එකක්. maximum amplitude එක තමයි මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ x අක්ෂයට තියෙන දුර. ඊට පස්සේ minimum amplitude එක තමයි මෙන්න මෙතන ඉඳන් x අක්ෂයට තියෙන උස. ඉතින් අපිට පුළුවන් මේ signals තුනට time domains represent කරන්න. ඉස්සෙල්ලාම අපි බලමු modulating signal එකේ time domain එක represent කරන්න කොහොමද කියලා. modulating signal එකේ time domain එක represent කරන්නේ AM වාරයක් cos 2phi fmt කියලා. මේකෙදි මේ AM කියන්නේ modulating signal එකේ amplitude එක. ඒ වගේම fm කියන්නේ frequency එක modulating signal එකේ. අපිට මේවා පුළුවන් cos වලින් සහ sin වලින් දෙකෙන්ම ලියන්න. මම මේකෙදි පාවිච්චි කරන්නේ cosine. ඊට පස්සේ අපිට පුළුවන් carrier signal එක time domain එක represent කරන්න ct සමානයි AC වාරයක් cos 2phi fct කියලා. මේකෙදි AC කියන්නේ carrier signal එකේ amplitude එක. ඒ වගේම FC කියන්නේ carrier signal එකේ frequency එක. ඊට පස්සේ අපිට පුළුවන් modulated signal එකේ time domain එක represent කරන්න ST කියලා. ඒක අපිට represent කරන්නේ AC plus AM වාරයක් cos 2phi fmt වාරයක් cos 2phi fct කියලා. මේකෙදි මේ FM කියන්නේ modulating signal එකේ frequency එක. AM කියන්නේ modulating signal එකේ amplitude එක. AC කියන්නේ carrier signal එකේ amplitude එක. ඒ වගේම මෙතන FC කියන්නේ carrier signal එකේ frequency එක. එතකොට අපි දන්නවා මේවා තමයි සාධාරණ අවස්ථා මේ time domain represent කරන. එතකොට මේ තියෙන්නේ modulating signal එකේ time domain එක. එතකොට modulating signal එකේ amplitude එක වෙන්නේ මෙන්න මේ කොටස. හැම වෙලාවෙම මෙන්න මේ කැලලට ඉස්සෙල්ලා තියෙන්නේ amplitude එක. මොකද මේ තියෙන්නේ phase angle එක. මේ තියෙන්නේ modulating signal එකේ amplitude එක. ඊට පස්සේ carrier signal එකට ගියාට පස්සේ මෙතන තියෙනවා කෝණය. මෙතන තියෙනවා amplitude එක. එතකොට මෙතන කෝණය තියෙනවා. එතකොට මේක තමයි modulated signal එකේ amplitude එක වෙන්නේ. අපි දැන් කතා කරන්න යන්නේ modulation index. එහෙම නැත්නම් modulation
මේ තියෙන්නේ. එතකොට මේකට අනුව මොඩියුලේටඩ් සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් එක තමයි මෙන්න මේක. එතකොට මොඩියුලේටඩ් සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් එක සමාන වෙන්නේ AC plus AM වාරයක් cos 2phi FMT කියන එකට. මේ FM කියන්නේ මොඩියුලේටිංగ్ සිග්නල් එකේ ෆ්‍රීකවන්සි එක. AM කියන්නේ මොඩියුලේටිංగ్ සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් එක. AC කියන්නේ කැරියර් සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් එක. මේ A කියන්නේ මොඩියුලේටඩ් සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් එක. දැන් අපි මේ මොඩියුලේෂන් ඉන්ඩෙක්ස් එක හොයන්න යන්නේ මොඩියුලේටඩ් සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ්ස් පාවිච්චි කරලා. ඒකේ අපි ප්‍රධාන වශයෙන් බලනවා මොඩියුලේටඩ් සිග්නල් එකේ උපරිම ඇම්ප්ලිටියුඩ් එක, ඒ වගේම මොඩියුලේටඩ් සිග්නල් එකේ අවම ඇම්ප්ලිටියුඩ් එක. එතකොට මේක තමයි මොඩියුලේටඩ් සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් එක අපිට ලියන්න පුළුවන් සාධාරණ ආකාරය. එතකොට අපි දන්නවා මේ cos වල අගය උපරිම වෙන්නේ, ඒ කියන්නේ cos වල උපරිම අගය තමයි ධන 1 කියන එක. එතකොට මේකට යන්න පුළුවන් උපරිම අගය 1. එතකොට මේක 1 වුණොත් එහෙම අපිට A max වලට හම් වෙන්නේ AC plus AM කියන එක. මොකද මේ කොටස 1 වුණොත් එහෙම එක වාරයක් AM කියන්නේ AMයි. එතකොට මොඩියුලේටඩ් සිග්නල් එකේ උපරිම ඇම්ප්ලිටියුඩ් එක වෙන්නේ AC plus AM කියන එක. ඊට පස්සේ අපි දන්නවා මේකට තියෙන්න පුළුවන් අවම අගය තමයි ඍණ 1. එතකොට මේක ඍණ 1 වුණොත් එහෙම වෙනවා අපිට මොඩියුලේටඩ් සිග්නල් එකේ අවම ඇම්ප්ලිටියුඩ් එක වෙන්නේ AC. මෙතන ඍණ 1 වුණොත් එහෙම ඍණ 1 වාරයක් AM කියන්නේ ඍණ AM. එතකොට අපිට මොඩියුලේටඩ් සිග්නල් එකේ අවම ඇම්ප්ලිටියුඩ් එක ලියන්න පුළුවන් AC minus AM කියලා. ඊට පස්සේ අපි මේ සමීකරණ දෙක 1 සහ 2 කියලා නම් කරගන්නවා. ඊට පස්සේ අපි 1 සහ 2 සමීකරණ දෙක එකට එකතු කරනවා. එතකොට අපිට ලියන්න පුළුවන් A maximum plus A minimum සමානයි AC plus AM එකතු කිරීම AC minus AM කියලා. එතකොට මේකෙදි AM ට AM කැපිලා යනවා. එතකොට A max plus A min කියන්නේ දෙවාරයක් AC කියන එකට. එතකොට අපිට AC කියන එක ලියන්න පුළුවන් A max plus A minimum බෙදීම 2 කියලා. මේක අපි 3 කියලා නම් කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් එක සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරන්න. එතකොට අපි ලියන්න පුළුවන් 1 අඩු කිරීම 2 කියන එක සමාන වෙන්නේ A max minus A min සමාන වෙනවා AC plus AM minus AC plus AM කියන එකට. එතකොට මේකෙදි AC ට AC කැපිලා යනවා. ඒකෙන් අපිට හම් වෙනවා A max minus A min සමානයි දෙවාරයක් AM කියලා. අපි මේකෙන් AM කියන එක උක්ත කරගත්තොත් අපිට හම් වෙනවා A max minus A minimum බෙදීම 2 කියලා. අපි මේක 4 කියලා නම් කරගන්නවා. අපි දන්නවා මොඩියුලේෂන් ඉන්ඩෙක්ස් කියන එක සමාන වෙන්නේ මොඩියුලේටිංగ్ සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් එක බෙදෙනවා කැරියර් සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් එකෙන්. එතකොට අපි ඒක ආදේශ කරනවා මෙතනට. ඒ කියන්නේ mu සමානයි මෙතන මොඩියුලේටිංగ్ සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් එක අපි හොයාගෙන තියෙනවා මොඩියුලේටඩ් සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ්ස් වලින්. ඒක අපි ආදේශ කරොත් එහෙම එනවා A max minus A minimum බෙදීම 2. ඊට පස්සේ ඒක බෙදන්න ඕනි කැරියර් සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් එකෙන්. ඒ කියන්නේ මෙන්න මේකෙන්. එතකොට අපිට එනවා A max plus A minimum බෙදීම 2 කියලා. එතකොට මේක සුළු කරාම අපිට එනවා mu සමානයි A max minus A minimum බෙදීම A maximum plus A minimum කියලා. එතකොට මේක තමයි අපිට මොඩියුලේෂන් ඉන්ඩෙක්ස් එක හොයන්න තියෙන දෙවෙනි ක්‍රමය. එතකොට අපිට මොඩියුලේෂන් ඉන්ඩෙක්ස් එක හොයන්න පුළුවන් කැරියර් සිග්නල් එකේ සහ මොඩියුලේටිංగ్ සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ්ස් පාවිච්චි කරලා. එහෙම නැත්නම් මොඩියුලේටඩ් සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් පාවිච්චි කරලත් මොඩියුලේෂන් ඉන්ඩෙක්ස් එක හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මොඩියුලේෂන් ඉන්ඩෙක්ස් එක 100ට 100න් ගුණ කරාට පස්සේ හම් වෙනවා මොඩියුලේෂන් පර්සන්ටේජ් එක. ඒ වගේම මොඩියුලේෂන් ඉන්ඩෙක්ස් එක එකට සමාන වුණොත් එහෙම අපි කියනවා ඒක පර්ෆෙක්ට් මොඩියුලේෂන් එකක් කියලා. ඊට පස්සේ මොඩියුලේෂන් ඉන්ඩෙක්ස් එක එකට වඩා අඩු වුණොත් එහෙම අපි කියනවා ඒකට
අන්ඩර් මොඩියුලේෂන් එකක් කියලා. ඒ වගේම මොඩියුලේෂන් ඉන්ඩෙක්ස් එක එකට වඩා වැඩි වුණොත් කියනවා අපි ඒක ඕවර් මොඩියුලේෂන් එකක් කියලා. මොඩියුලේෂන් ඉන්ඩෙක්ස් එක එකට වඩා අඩු අවස්ථාවකදී අපිට හම්බෙන්නේ මෙන්න මේ වගේ මොඩියුලේටඩ් සිග්නල් එකක්. ඒ වගේම මොඩියුලේෂන් ඉන්ඩෙක්ස් එක එකට වඩා වැඩි අවස්ථාවකදී අපිට හම්බෙන්නේ මෙන්න මේ වගේ මොඩියුලේටඩ් සිග්නල් එකක්. ඒ වගේම අපි මේ අවස්ථාවේදී කියන්නේ අන්ඩර් මොඩියුලේටඩ් වේව් එකක් කියලා. මේ අවස්ථාවේදී අපි කියන්නේ ඕවර් මොඩියුලේටඩ් වේව් එකක් කියලා. මේ ඕවර් මොඩියුලේෂන් වලදී කැරියර් සිග්නල් එක අංශක 180ක ෆේස් රිවර්සල් එකකට ලක් වෙනවා. එතකොට ඇඩිෂනල් සයිඩ් බෑන්ඩ්ස් ඇති වෙන්න පටන් ගන්නවා. ඒක නිසා වේව් එක ඩිස්ටෝටඩ් වෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ ඇම්ප්ලිටියුඩ් මොඩියුලේෂන් වල බෑන්ඩ් විඩ්ත් එක ගැන. බෑන්ඩ් විඩ්ත් එක කියන්නේ සිග්නල් එකක උපරිම සංඛ්‍යාතය සහ අවම සංඛ්‍යාතය අතර වෙනසට. එතකොට අපිට ලියන්න පුළුවන් බෑන්ඩ් විඩ්ත් කියන එක සමාන වෙනවා Fmax අඩු කිරීම Fmin කියලා. මේ Fmax කියන්නේ උපරිම සංඛ්‍යාතය, Fmin කියන්නේ අවම සංඛ්‍යාතය. අපි දන්නවා මොඩියුලේටඩ් සිග්නල් එකක ටයිම් ඩොමේන් එක අපිට ලියන්න පුළුවන් AC + AM වාරයක් cos 2phi fmt වාරයක් cos 2phi fct කියලා. එතකොට මේකෙන් අපි AC කියන එක එළියට අරන් මොඩියුලේෂන් ඉන්ඩෙක්ස් එක ආදේශ කරාට පස්සේ අපිට මේ වගේ සමීකරණයක් හම්බුණා. දැන් අපි මේක තවදුරටත් සුළු කරනවා. එතකොට අපිට හම්බ වෙනවා AC වාරයක් cos 2phi fct plus mu වාරයක් AC cos 2phi fmt වාරයක් cos 2phi fct කියලා. එතකොට ඔයගොල්ලන්ට මෙතන පේනවා cos කෝණ දෙකක් අතර ගුණිතයක් තමයි මෙතන තියෙන්නේ. cos කෝණ දෙකක් අතර ගුණිතය අපිට ලියන්න පුළුවන්. අපි හිතමු cos c ගුණ කිරීම cos d කියලා. ඒක අපිට ලියන්න පුළුවන් භාග්‍ය වාරයක් cos c + d එකතු කිරීම භාගයයි cos c ඍණ d කියලා. එතකොට අපි මෙන්න මේ සූත්‍රය මෙන්න මෙතනට ආදේශ කරනවා. අපි මේක ඉස්සලා වෙනම සුළු කරලා එමු. ඒ කියන්නේ මෙන්න මේ කොටස. එතකොට cos 2phi fmt වාරයක් cos 2phi fct කියන එක මේක සුළු කරාම අපිට එනවා භාග්‍ය වාරයක් මේ කෝණ දෙකේ එකතුව. එතකොට එනවා 2phi fmt + 2phi fct. ඊට පස්සේ භාග්‍ය වාරයක් cos මේ කෝණ දෙකේ අන්තරය 2phi fmt - 2phi fct. ඊට පස්සේ අපිට මේක තවදුරටත් සුළු කරන්න පුළුවන්. මේකෙදි මේ 2phi t කියන එක පොදු සාධකයක් විදිහට එළියට ගන්න පුළුවන්. එතකොට අපිට ලියන්න පුළුවන් භාගයයි cos වරහන් 2phi t කියන එක එළියට ගත්තාම එනවා අපිට fm + fc කියලා. ඊට පස්සේ මෙතනට ගියාට පස්සේ එතනිනුත් එනවා භාගයයි cos 2phi t කියන එක එළියට ගත්තාම fm - fc කියලා. ඒ වගේම අපි දන්නවා මෙතන cos කෝණයක් තියෙන නිසා අපිට fm - fc කියන එකත් fc - fm කියන එකත් දෙකම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි මේකට ලියා ගන්න පුළුවන් භාගයයි cos 2phi t fm + fc plus භාගයයි cos 2phi t. අපි මේක මාරු කරලා ලියා ගන්නවා fc - fm කියලා. ඊට පස්සේ අපි දැන් මෙතන කළේ මෙන්න මේ කොටස පැත්තක සුළු කරගත්තු එක. මේ කොටස පැත්තක සුළු කරාට පස්සේ අපිට හම්බුණා මෙන්න මේ වගේ උත්තරයක්. අපි දැන් මේක මෙතනට ආදේශ කරන්න තමයි යන්නේ. එතකොට මේකෙදි ටයිම් ඩොමේෂන් එක හම්බ වෙනවා අපිට AC cos 2phi fct plus දැන් මේක ආදේශ කරනවා අපි මෙතනට. එතකොට එනවා mu AC බෙදීම භාගයයි ඊට පස්සේ මේක ඇල්ල cos 2phi t වාරයක්
fm plus fc කියලා. ඊළඟට අපි මේ කැලල ලියා ගන්නවා. ඒකත් ගොනු වෙන්න ඕනි mu ac ගෙන්. ඊට පස්සේ එනවා mu ac බෙදීම 2 cos 2 phi t වාරයක් fc minus fm කියලා. දැන් එතකොට අපිට මේ modulated signal එකේ time domain එක මේ විදිහට සුළු කරගත්තට පස්සේ අපිට හම්බෙලා තියෙනවා frequencies වර්ග 3ක්. එකක් තමයි මේ fc කියන්නේ. ඒ කියන්නේ carrier signal එකේ frequency එක. ඊට පස්සේ තව frequency එකක් තියෙනවා fm plus fc කියලා. ඒ fm plus fc කියන්නේ upper side band එකේ frequency එක. ඊට පස්සේ හම්බෙනවා අපිට තවත් frequency එකක්. ඒ තමයි fc minus fm කියලා කියන්නේ. මේ fc minus fm කියන්නේ lower side band එකේ frequency එක. එතකොට අපි මේ තුන ගත්තොත් එහෙම මේ frequency තුනේ උපරිම frequency එක වෙන්නේ fm plus fc කියන එක. මේක max එක වෙනවා. max frequency එක. එතකොට අඩුම frequency එක වෙන්නේ fc minus fm කියන එක. මේක f minimum frequency එක වෙනවා. එතකොට අපි දන්නවා band width එක අපිට ලියන්න පුළුවන් f max minus f minimum කියලා. එතකොට f max කියන්නේ මේ modulated signal එකට අනුව fm plus fc කියන එක. ඊට පස්සේ f minus කියන්නේ fc minus fm කියන එක. මේක අපි සුළු කරගත්තාන් පස්සේ අපිට එනවා fm plus fc minus fc plus fm කියලා. එතකොට fc ට fc කැපිලා ගියාම දෙවාරයක් fm කියලා එනවා. එතකොට අපිට හම්බෙලා තියෙනවා modulated signal එකේ bandwidth එක modulating signal එකේ frequency එක වගේ දෙගුණයක් කියලා. අපි දැන් කතා කරන්න යන්නේ amplitude modulation වල power එක ගැන. අපිට අන්තිමට ආවා modulated signal එකේ time domain එක විදියට AC වාරයක් cos 2 phi fct එකතු කිරීම AC වාරයක් mu බෙදීම 2 වාරයක් cos 2 phi fc plus fm වාරයක් t එකතු කිරීම fc mu බෙදීම 2 වාරයක් cos 2 phi fc minus fm වාරයක් t කියලා. එතකොට අපිට amplitude modulated signal එකක power එක ලියන්න පුළුවන් pt සමානයි carrier signal එකේ power එක එකතු කිරීම upper side band එකේ power එක එකතු කිරීම lower side band එකේ power එක කියලා. ඒ වගේම අපි දන්නවා cos signal එකක power එක ලියන්න පුළුවන් standard form එක. ඒ තමයි p සමානයි v rms square බෙදීම r කියන එක. ඊට පස්සේ අපි දන්නවා මේ v max කියන එක ඒ කියන්නේ cos signal එකේ උපරිම අගය සමාන වෙන්නේ v rms වාරයක් මූල 2 කියන එකට. එතකොට අපි මේ v rms කියන එකට මේක v max ආදේශ කරොත් එහෙම අපිට එනවා p සමානයි v max square බෙදීම 2r කියලා. දැන් අපි මේ හදන්නේ modulated signal එකේ power එකට මේ තුන පාවිච්චි කරලා තවත් සූත්‍රයක් ලබා ගන්න. අපි දන්නවා මේ v max කියන්නේ මෙන්න මේ වගේ cos signal එකක මෙන්න මේ peak value එක. එතකොට අපි මේ carrier signal එකේ power එක හොයන්න ගියොත් එහෙම අපි ඒකට මෙන්න මේ සූත්‍රය ආදේශ කරනවා. එතකොට ඒ carrier signal එකේ v max කියන්නේ මෙන්න මේ carrier signal එකේ උස. ඒ කියන්නේ carrier signal එකේ amplitude එක. එතකොට අපිට ලියන්න පුළුවන් AC square බෙදීම 2r කියලා. දැන් අපි හදන්නේ upper side band එකේ power එක හොයන්න. එතකොට P USB සමාන වෙනවා. අපි මේ සූත්‍රය තමයි ඒකටත් පාවිච්චි කරන්නේ. එතකොට මේ V max කියන්නේ upper side band එකේ amplitude එක. අපිට මේ time domain එක බැලුවම මේ තමයි upper side band එකට අයිති කොටස. එතකොට මේ upper side band එකේ amplitude එක තමයි හැම වෙලාවෙම කෝණයට ඉස්සරහින් තියෙන්නේ AC mu බෙදීම 2 කියන එක. එතකොට අපි මේක මෙන්න මෙතනට ආදේශ කරනවා. එතකොට එනවා අපිට AC mu බෙදීම 2 වර්ගය බෙදීම 2r කියලා. එතකොට මේක අපිට සුළු කරාම එනවා AC වර්ගය mu වර්ගය බෙදීම 8r කියලා. ඊට පස්සේ අපි යනවා lower side band එකේ power එකට PLSB.
එතකොට lower side band එකේ amplitude එක තමයි මෙන්න මේ කොටස. මේ තමයි lower side band එකට අයිති කෑල්ල. එතකොට lower side band එකේ amplitude එක වෙන්නේ AC mu බෙදීම 2. අපි ඒක වර්ග කරන්න ඕනි. ඊට පස්සේ ඒක බෙදනවා 2r ගෙන්. එතකොට අපිට එනවා ඒකෙත් AC වර්ගය mu වර්ගය බෙදීම 8r කියලා. දැන් අපි carrier signal එකේ upper side band එකේ lower side band එකේ powers වෙන වෙනම හොයාගත්තා. දැන් අපි ඒ තුන මේ සූත්‍රයට ආදේශ කරන්න යන්නේ. එතකොට අපි වෙනවා PT සමානයි carrier signal එකේ power එක වෙන්නේ AC වර්ගය බෙදීම 2r. lower upper side band එකේ power එක වෙන්නේ AC වර්ගය mu වර්ගය බෙදීම 8r. ඊට පස්සේ lower side band එකේ power එකත් මෙන්න මේ කෑල්ල AC වර්ගය mu වර්ගය බෙදීම 8r වෙනවා. ඊට පස්සේ අපි මේකෙන් AC වර්ගය බෙදීම 2r එළියට ගන්නවා. එතකොට අපිට හම්බ වෙනවා 1 ධන mu වර්ගය බෙදීම 4 ධන mu වර්ගය බෙදීම 4 කියලා. අපි මේක තවදුරටත් සුළු කරාම එනවා AC වර්ගය බෙදීම 2r වාරයක් 1 ධන mu වර්ගය බෙදීම 2 කියලා. එතකොට මේකේ මේ AC වර්ගය බෙදීම 2r කියලා අවිල්ල තියෙන්නේ අපිට carrier signal එකේ power එක. AC වර්ගය බෙදීම 2r. අපි ඒක මෙතනට ආදේශ කරාම අපිට එනවා PT සමානයි PC වාරයක් 1 ධන mu වර්ගය බෙදීම 2. මේ PC කියන්නේ carrier signal එකේ power එක. මෙතන mu කියන්නේ modulation index එක. එතකොට අපිට මේ අවිල්ල තියෙන්නේ modulated signal එකේ power එක. ඉතින් අද අපි කතා කළේ amplitude modulation ගැන. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක බැලුවාට පස්සේ amplitude modulation ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම Trickle Kuppie YouTube channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.